ආයිබෝවන් අපි අද සාකච්ඡා කරනු ලබන්නේ කොන්ට්‍රැක්ට් ඇඩ්මිනිස්ට්‍රේෂන් 1 මොඩියුලට අදාළ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදයන් සම්බන්ධයෙන් මෙහිදී අපි සාකච්ඡා කරනු ලබන්නේ procurement entity එහෙම නැත්නම් procurement අස්තිත්වය කියලා කියන්නේ කුමක්ද සහ ප්‍රසම්පාදන කමිටුව එහෙම නැත්නම් procurement committee කියන්නේ කුමක්ද කියන කාරණය. අපි පෙර පාඩමාලාවලදී සාකච්ඡා කරා මොකද්ද මේ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදය කියලා කියන්නේ කියන එක. එහිදී අපි සාකච්ඡා කරා මේ ක්‍රමවේදයේදී යම්කිසි භාණ්ඩයක්, සේවාවක් හෝ කාර්යයක් අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය තමයි මේ ප්‍රසම්පාදනය කියලා කියන්නේ කියන එක. ඒ වගේම මේ process එකේදී අපි NPA ගයිඩ්ලයින් නැත්නම් ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වලට අදාළව තමයි කටයුතු කරන්නේ. එහිදී අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන කමිටු වර්ග කිහිපයක් තියෙනවා. අපි ඒ යටතේ අද සාකච්ඡා කරනු ලබන්නේ procurement committee කියන එහෙම නැත්නම් ප්‍රසම්පාදන කමිටුව කියන මාතෘකාව. එයට අදාළව තමයි අපි අද සාකච්ඡා කරන්නේ. අපි ඊට පෙර ආතුව මොකද්ද මේ procurement entity එහෙම නැත්නම් ප්‍රසම්පාදන අස්තිත්වය කියන්නේ කුමක්ද කියන කාරණේ සාකච්ඡා කරනවා. මේ ප්‍රසම්පාදන අස්තිත්වය එහෙම නැත්නම් procurement entity කියලා කියන්නේ මේ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් එහෙම නැත්නම් procurement කටයුතු සම්බන්ධයෙන් තියෙන ආයතනයක්. ඒතර මේක අමාත්‍යාංශයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ප්‍රාදේශීය මොකක් හරි ආයතනයක් වෙන්න පුළුවන් රාජ්‍ය දෙපාර්තමේන්තුවක් වෙන්න පුළුවන් ඒ ආදි වශයෙන් රජයේ සම්බන්ධ ආයතනයක් තමයි මේ procurement entity කියලා අපි හඳුන්වන්නේ. ඒතර මේ ආයතනයේ කාර්යභාරය වෙන්නේ මේ ප්‍රසම්පාදන කටයුතු අර ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට අදාළව ඒකේ තියෙන ගයිඩ්ලයින්ස් වලට අදාළවද සිදුවන්නේ කියන කාරණාව සහ ඒ ප්‍රසම්පාදන කටයුතු මෙහෙයීම කියන දේ තමයි මේ ආයතනය හරහා සිදු කරන්නේ. ඒතර මේ ආයතනය මගින් මේ කියන කාරණා සලකා බැලීමක් කරනවා. මෙතන සඳහන් කරලා තිනවා procurement entity confirm MPA guidelines. ඒ කියන්නේ අපි කලින් අපි කතා කරපු MPA guidelines නැත්නම් ප්‍රසම්පාදනට අදාළ මාර්ගෝපදේශ සහ ඊට අමතරව තවත් විශාල කාර්යභාරයක් මේ ආයතන හරහා සිද්ධ වෙනවා. සමස්තයක් වශයෙන් අපි ගත්තොත් එහෙම ප්‍රසම්පාදන කටයුතු වලට අදාළ ඒ කටයුතු භාරව කටයුතු කරන්නේ මේ MPA ගයිඩ්ලයින් වලට අදාළවද ඒ ආයතන ප්‍රසම්පාදන කටයුතු කරන්න කියන කාරණාව මෙහිදී සොයා බැලීමක් කරනවා. ඊට අමතරව අපි උදාහරණයකට ගත්තොත් එහෙම අපි සමහරලාට ඔය පාරවල් එහෙම හදනවා ඒවා වල සංවර්ධනයෙන් අතිශාල සංවර්ධනයක් සිදු වෙනවා. ඒතර මේ යාබද තියෙන නිවාස කඩා ඉවත් කරන්න සිද්ධ වෙනවා. එවැනි අවස්ථාවලදී මේ land acquisitions ඉඩම් පවරා ගැනීම ඒ අසාධාරණ ලක්වෙච්ච පාර්ශ්වයන්ට වන්දි ලබා දීම සහ ඔවුන්ව නැවත පදිංචි කිරීම ආදී වශයෙන් දේවලුත් මේ ආයතන හරහා වගකීමක් ඇතුව කටයුතු කරන ආයතන. ඒතර අපි බලමු පළමු වශයෙන්ම මොකක්ද මේ ප්‍රසම්පාදන අස්තිත්වය එහෙම නැත්නම් procurement entity කියන ආයතනය හරහා සිද්ධ කරන එකෙන් සිදුවන එකෙන් බලාපොරොත්තු වෙන උන්ගේ වගකීම් මොනවද කියන එක පළමු වශයෙන්ම බලමු. මේ ආයතනය ඇත්තටම ප්‍රධාන වශයෙන් අපි පෙර කිව්වා වගේ තියෙන්නේ මේ ප්‍රසම්පාදන කටයුතු රාජ්‍ය ආයතන තුල හරියාකාරයෙන් සිද්ධ වෙනවද කියන එක මෙහෙවීම සඳහා තමයි මේ ආයතන පිළිලා තියෙන්නේ. ඒතර මොවුන් යටතේ තව කමිටිස් තියෙනවා. ප්‍රසම්පාදන කමිටුව සහ තාක්ෂණික ඇගීම් කමිටුව ආදී වශයෙන්. ඒතර bid opening committee එහෙම නැත්නම් ලන්සු විවෘත කිරීමට අදාළ කමිටු ඒ ආදී වශයෙන් කමිටු තියෙනවා. ඒතර මේ කියන පාර්ශ්වයත් එක්ක හොඳ සංවිධානයක් පවත්වා ගැනීමෙන් හොඳ කෝඩිනේෂන් එකක් පවත්වා ගැනීමෙන් අදාළ පිරිස් සමග වැඩ කිරීම සහ මේකට සම්බන්ධ වෙන ලන්සුකරුවන් සමග සමහරලාට සම්බන්ධ වෙන සිද්ධ වෙන අවස්ථා වෙනවා. ඒතර මේ සම්බන්ධ වෙන පාර්ශ්වයන් අතර හොඳ කමියුනිකේෂන් එකක් මේන්ටේන් කිරීම එහෙම නැත්නම් හොඳ කෝඩිනේෂන් එකක් පවත්වා ගැනීම මේ procurement entity කියන ආයතනයට අදාළ වගකීමක් වෙනවා. ඒ වගේම තමයි මේ කටයුතු මනාව සැලසුම් කළා ඒකට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමත් මේ ආයතන හරහා සිදුවෙන වගකීමක් වෙනවා. ඒතර ප්‍රධාන වශයෙන්ම මේගොල්ලෝ procurement time schedule එහෙම නැත්නම් ප්‍රසම්පාදන කාලසටහන් නිර්මාණය කරනවා. මේ කටයුතු හදන්නේ මේ අදාළ යම්කිසි රාජ්‍ය ආයතනය යම්කිසි මොකක් හරි ප්‍රසම්පාදන කටයුත්තක් සිදු කරනවා නම් ඒක සිදු යුතු කාලය කොහොමද ලන්සු තබන්නේ කොහොමද එතකොට පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නේ කොහොමද ඒ වගේ දේවල් තීරණය කරන්නේ. ඒතර මේ ආයතනයේ ඒතර මේ ප්‍රසම්පාදනයට සම්බන්ධ ප්‍රසම්පාදන time schedule එහෙම නැත්නම් procurement time schedule සකස් කිරීම මේ ආයතන හරහා සිද්ධ වෙන්නේ. ඒතර මෙතන ඊට අමතරව දාලා තිනවා preparation of invitation for pre qualifications, prepare minutes of meeting ආදී වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන් මේ ආයතනයට අදාළ කාර්යභාරයන්. ඒතර මේ ආයතනයෙන් තමා සාමාන්‍යයෙන් අර ප්‍රසම්පාදන කමිටු සමග
මීටින්ග්ස් වගේ තියෙනවනේ මොකක් හරි රැස්වීම් සම්බන්ධයෙන් ඒවා සංවිධානය කිරීම සහ ඒවා කටයුතු හරියාකාරව සිද්ධ වෙනවද කියන එක අධීක්ෂණය කිරීමත් මේ ආයතන හරහා සොයා බැලීමක් කරනවා. අපි ඊළඟට බලමු මොකද්ද මේ ප්‍රොකියුමන්ට් කමිටි කියන කාරණාව. මොකද ප්‍රධාන වශයෙන්ම කමිටු වර්ග 3ක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඔබගේ මොඩියුලේට අදාළ ප්‍රසම්පාදන කමිටුව එහෙම නැත්නම් ප්‍රොකියුමන්ට් කමිටි, ටෙක්නිකල් ඩිසිෂන් කමිටි, එහෙම නැත්නම් තාක්ෂණික ඇගීම් කමිටුව, බිඩ් ඕපනින් කමිටි ආදී වශයෙන් විවිධ කමිටු අපිට හඳුනා ගන්න පුළුවන් මේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංකායනට අදාළව. අපි පළමු වශයෙන්ම සාකච්ඡා කරනු ලබන්නේ ප්‍රොකියුමන්ට් කමිටියක් කියලා කියන්නේ කුමක්ද කියන කාරණේ. එහෙම නැත්නම් අපි ප්‍රසම්පාදන කමිටුව කියලා මේක හඳුන්වනවා. මේ කමිටු වර්ග සම්බන්ධයෙන් තමයි පළමු වශයෙන්ම සාකච්ඡා කරන්නේ. ප්‍රොකියුමන්ට් කමිටියක් ගත්තාම විවිධ වර්ගයේ ප්‍රොකියුමන්ට් කමිටිස් අපිට හඳුනා ගන්න පුළුවන්. අපි මේ ඔබට පේන විදිහට CAPC එහෙම නැත්නම් Cabinet Appointed Procurement Committee, Ministry Procurement Committees, Department Procurement Committees, Project Procurement Committees, Regional Procurement Committees ආදී වශයෙන් මේ procurement committees අපිට වර්ග කරන්න පුළුවන් විවිධ ආකාරයෙන්. Cabinet Appointed Procurement Committee එහෙම නැත්නම් මේක අමාත්‍යාංශ මණ්ඩලය මගින් පත් කරන ලබන procurement කමිටුවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් අමාත්‍ය මණ්ඩලය මගින් තමයි මේ කමිටුව පත් කිරීම සිදු කරන්නේ. ඒතර යම්කිසි ආයතනයක මොකක් හරි ප්‍රසම්පාදන කටයුත්තක් වෙනවා නම් ඒක බාරව කටයුතු කරන්නේ මේ procurement committee කියන කමිටිය හරහා. එතකොට මේ කමිටුව යටතේ තවත් කමිටි තියෙනවා. බිඩ් ඕපනින් කමිටි සහ ටෙක්නිකල් ඩිසිෂන් කමිටි ආදී වශයෙන් කමිටු තියෙනවා. ඒතර ඒ ඔවුන් විසින් කරන කාර්යභාරය අධීක්ෂණය කිරීම සඳහා තමයි මේ වෙනම කමිටුවක් පත් කරලා තියෙන්නේ. එතකොට මේ ප්‍රොකියුමන්ට් කමිටිය කියන කමිටුව ප්‍රසම්පාදන කමිටුව කියන කමිටුව අර ප්‍රසම්පාදන අස්තිත්වයට යටතේ තියෙන කමිටුවක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. ඒතකොට සාමාන්‍ය මේ ප්‍රොකියුමන්ට් කමිටියක් කියන එක සාමාන්‍ය වසරකට වගේ කාලයකට තමයි අපි පිහිටවන්නේ. ඒ කියන්නේ ඒ අදාළ ආයතනයේ මොකක් හරි ප්‍රසම්පාදන කටයුත්තක් වෙනවනේ සම්පූර්ණ ප්‍රසම්පාදන කටයුතු බාරව ඒ කමිටුව ඉන්නවා වසර පුරාම. එතකොට ඊට පස්සේ අපිට හම්බ වෙනවා තාක්ෂණික ඇගීම් කමිටුව නැත්නම් ටෙක්නිකේෂන් කමිටි කියලා. ඒ කමිටුව ඇවිල්ලා අපිට පර්මනන්ට් කමිටුවක් විදිහට අපිට හඳුනා ගන්න හැකියාවක් නැහැ. తాවකාලික ඒ අදාළ එහෙම නැත්නම් ටෙම්පරරි අපි ඇති කරගන්න කමිටුවක් ඒ අදාළ ප්‍රසම්පාදන කටයුතු සඳහා පමණක් ඇති කරගන්න කමිටුවක්. ඒතකොට අපි දැන් මෙතනදී සාකච්ඡා කරන්නේ මේ ප්‍රසම්පාදන කමිටුව කියන වර්ගයේ. ඒ යටතේ කමිටු වර්ග කිහිපයක් තියෙනවා. ඒතකොට කැබිනට් අපොයින්ට්මන්ට් ප්‍රොකියුමන්ට් කමිටිය කියන කමිටුව ගත්තාම ගොඩක් වෙලාවට මිලියන 1000ට වඩා වැඩි ව්‍යාපෘති. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ විදේශ රටකින් මුදල් ආධාර හෝ ආයෝජනය කරපු අවස්ථාවලදී එවැනි ව්‍යාපෘතියක් වගේ කරනවා නම් අපිට මේ කැබිනට් අපොයින්ට්මන්ට් ප්‍රොකියුමන්ට් කමිටිය හරහා ඒ කටයුතු බාරව කටයුතු කරන්න පුළුවන්. දේශීය මුදල් භාවිතා කරනවා නම් සාමාන්‍ය මිලියන 500ට වඩා වැඩි ව්‍යාපෘති සඳහා තමයි මේ කමිටුව අදාළ වෙන්නේ. එතකොට ඊට අමතරව මිනිස්ට්‍රි ප්‍රොකියුමන්ට් කමිටිස් කියලා තියෙනවා. එතකොට ඒකේ සාමාන්‍යයෙන් ඒ කමිටුව පත් කරන්නේ අදාළ අපි දන්නවා රේකී අමාත්‍යාංශය කියලා තියෙනවා. එතකොට ඒකෙහි ලේකම් විසින් තමයි ඒ අමාත්‍යාංශ ලේකම් විසින් තමයි මේ කමිටුව පත් කරන්නේ. ඊට පස්සේ දිස්ත්‍රික් ප්‍රොකියුමන්ට් කමිටි නැත්නම් ඩිපාර්ට්මන්ට් ප්‍රොකියුමන්ට් කමිටි. ඒතර මේ කමිටුවේ ඒ කමිටුව පත් කරන්නේ ඒ අදාළ අමාත්‍යාංශයේ සෙක්‍රටරි විසින් තමයි මේ කමිටුව පත් කරන්නේ. ඒතර ප්‍රොජෙක්ට් ප්‍රොකියුමන්ට් කමිටිස් කියලා තව කමිටුවක් තියෙනවා. ඒකේ ඇවිල්ලා සෙක්‍රටරි ඔෆ් ද මිනිස්ට්‍රි ඒකත් අදාළ අමාත්‍යාංශයේ සෙක්‍රටරි විසින් يعني අමාත්‍යාංශ ලේකම් විසින් තමයි ඒ අදාළ ප්‍රොකියුමන්ට් කමිටිය පත් කිරීම කරන්නේ. ඊට අමතරව රීජනල් ප්‍රොකියුමන්ට් කමිටිස් කියලා තියෙනවා. ඒකේ සාමාන්‍යයෙන් අදාළ දෙපාර්තමේන්තුවේ හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියා තමයි සාමාන්‍යයෙන් ඒ කමිටුව පත් කරන්නේ. සමහරවිට දිස්ත්‍රික් ඔෆිසර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ආදි වශයෙන් අපි ඊළඟට බලමු මොකද්ද මේ ප්‍රසම්පාදන කමිටුව එහෙම නැත්නම් ප්‍රොකියුමන්ට් කමිටියක් කියලා කියන්නේ කුමක්ද කියන කාරණය. මේ ප්‍රසම්පාදන කමිටුවක් කියලා කියන්නේ මේ කමිටුව හරහා තමයි ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් අවශ්‍ය මෙහෙයවීම් කිරීම සඳහා අර ප්‍රොකියුමන්ට් එන්ටිටියට එහෙම නැත්නම් ප්‍රසම්පාදන අස්තිත්වයට ඒක යටතේ තියෙන කමිටුවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ කටයුතු නිවැරදිව වෙනවද කියන එක බලන්න තමයි මේ ප්‍රසම්පාදන කමිටුව කියලා කමිටුවක් පත් කරලා තියෙන්නේ. සාමාන්‍ය මේක ඒ අදාළ ආයතනයේ සම්බන්ධයෙන් ඒ අදාළ ආයතනයේ සිටින ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් පිහිටවපු කමිටුවක්. මේක අවුරුද්දක් වගේ කාලයක් දක්වා මේ කමිටුව පිහිටනවා. සාමාන්‍යයෙන් මේක ඒ අදාළ වර්ෂයේ පුරාට ස්ථිර කමිටුවක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. ඒතර විවිධ මට්ටමේ ව්‍යාපෘති තියෙනවා. අපි දන්නවා මේ ව්‍යාපෘති වල මූල්‍යමය වෙන් කරන බජට් එක අනුව අපි දන්නවා අයවැයෙන් වර්ෂයකට අවශ්‍ය මුදල් අනුමත වෙනවා. ඒතර මේ අනුමත වෙච්ච මුදල් වලට අදාළව
ඒ මුදල් වල ස්වභාවය අනුව සහ මුදල් වල ප්‍රමාණය අනුව අපි මේ කමිටු වර්ග විවිධ වර්ගයේ කමිටු විදිහට හඳුනා ගන්නවා. මෙතන අපි තියෙනවා කැබිනට් අපොයින්ට්මන්ට් ප්‍රොකියුමන්ට් කමිටි, මිනිස්ට්‍රි ප්‍රොකියුමන්ට් කමිටි, ඩිපාර්ට්මන්ට් ප්‍රොකියුමන්ට් කමිටි, ප්‍රොජෙක්ට් ප්‍රොකියුමන්ට් කමිටි, රීජනල් ප්‍රොකියුමන්ට් කමිටි ආදී වශයෙන් මේ ප්‍රොකියුමන්ට් කමිටිස් අපිට වර්ග වලට හඳුනා ගන්න පුළුවන්. ඒතර සාමාන්‍ය කැබිනට් අපොයින්ට්මන්ට් ප්‍රොකියුමන්ට් කමිටියක් නැත්නම් අපි හඳුනන අමාත්‍ය මණ්ඩලය මගින් ඇති කරපු ප්‍රොකියුමන්ට් කමිටියක් විදිහට හඳුනා ගන්න පුළුවන්. එතකොට මිනිස්ට්‍රි ප්‍රොකියුමන්ට් කමිටි එහෙම නැත්නම් අමාත්‍යාංශයේ මට්ටමේ ප්‍රසම්පාදන කමිටු තියෙනවා. ඒක සාමාන්‍ය මේ වගේ කමිටුවක් පත් කරන්නේ අදාළ රේකී අමාත්‍යාංශයේ සෙක්‍රටරි එහෙම නැත්නම් ඒ රේකී අමාත්‍යාංශයේ අදාළ අමාත්‍ය ලේකම් විසින් තමයි ඒ කමිටුව පත් කරන්නේ. ඊට පස්සේ ඩිපාර්ට්මන්ට් ප්‍රොකියුමන්ට් කමිටිස් කියලා තවත් කමිටියක් තියෙනවා. ඒකේ ඒ කමිටුව පත් කරන්නේ සාමාන්‍යයෙන් අදාළ අමාත්‍යයේ ලේකම් එහෙම නැත්නම් සෙක්‍රටරි ඔෆ් ද මිනිස්ට්‍රි. ඊට අමතරව ප්‍රොජෙක්ට් ප්‍රොකියුමන්ට් කමිටි කියලා කමිටුවක් තියෙනවා. ඒ කමිටුව පත් කිරීම සිදු කරන්නේ ඒකත් අර අදාළ අමාත්‍යාංශයේ ලේකම් විසින් තමයි ඒ කටයුත්ත සිදු කරන්නේ. ඊට අමතරව රීජනල් ප්‍රොකියුමන්ට් කමිටි කියලා කමිටුවක් තියෙනවා. ඒතර ඒක සාමාන්‍යයෙන් සමහර අවස්ථාවලදී මේ අදාළ සෙක්‍රටරි of the ministry නැත්නම් අමාත්‍ය ලේකම්ගේ යටතේ සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහුගේ අනුමැතිය යටතේ දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් ඒ අදාළ කමිටුව පත් කිරීම සිදු කරනවා. අපි ඊළඟට බලමු මේ ප්‍රොකියුමන්ට් කමිටුවකින් කරන කාර්යභාරය නැත්නම් ඔවුන්ට තියෙන වගකීම කුමක්ද කියන කාරණේ. ඒක තමයි මෙතන responsibilities and duties of the procurement committee කියලා මෙතන හඳුන්වලා දීලා තියෙන්නේ. මෙතන මුල්ම එක තියෙනවා ensure the funds available with the procurement entity. මේ මෙතෙන්දී මේ procurement committee ට පැවරිච්ච ප්‍රධාන කාර්යභාරයක් තමයි මේ procurement entity යටතේ මේ අදාළ වැඩේ කරන්න මුදල් පාස් වෙලා තියෙනවද කියන කාරණය අපි මුලින්ම බලන්න ඕනේ. විශේෂයෙන්ම අයවැය ගත්තාම අයවැයෙන් අදාළ ආයතන වලට මුදල් අනුමත වෙනවා. ඉතින් අපි බලන්න ඕනේ මේ අදාළ වැඩේට අදාළව මුදල් අනුමත වෙලා තියෙන්නේ කියන කාර්යය. ඉතින් ඒක හොයා බැලීම සිදු කළ යුත්තේ මේ ප්‍රසම්පාදන කමිටුව විසින්. ඒතර අර ප්‍රොකියුමන්ට් එන්ටිටිය තුල ඒ අදාළ අමාත්‍යාංශය තුල හෝ අදාළ රාජ්‍ය දෙපාර්තමේන්තුව තුල මේ මුදල් අනුමත වෙලාද කියන කාර්යය අනිවාර්යයෙන්ම සොයා බැලීමක් කරන්න ඕනේ. ඒතර ඒක තමයි මෙතන ensure the funds available with the procurement entity කියලා හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට සමහර අවස්ථා තියෙනවා මේ අයවැයෙන් අනුමත වෙච්ච නැති අවස්ථාවලදී හැබැයි හදිසි අවස්ථාවක් නම් ඒකට වෙනම process එකක් තියෙනවා. ඉතින් ඒවත් මේ යටතේ ඒ අදාළ procurement committee හරහා ඒවා හඳුනාගෙන ඒවට අවශ්‍ය ප්‍රසම්පාදන වලට අවශ්‍ය මුදල් වෙන් කරවා ගැනීම සිදු කරගන්න අවශ්‍ය වෙනවා. දෙවෙනි එක මෙතන දාලා තියෙනවා review and accept the procurement time schedule. ඒතර අපි දන්නවා මේ මම පෙර ආතුව සාකච්ඡා කරා procurement entity නැත්නම් ප්‍රසම්පාදන අස්තිත්වය කියන ආයතනය එහෙම නැත්නම් ප්‍රසම්පාදන සම්බන්ධින ආයතනයේ මගින් තමයි ප්‍රසම්පාදන කාලසටහන එහෙම නැත්නම් procurement time schedule එක සකස් කිරීම සිදු කරන්නේ. ඉතින් ඒකෙන් තමයි තීරණය කරන්නේ කවද්ද මේකේ paper advertisement දාන්න ඕනේ, මේ අදාළ අංශුවට අදාළ paper advertisement දාන්න කවද්ද? එතකොට කවද්ද මේ බිඩ් එක ඕපන් කරන්නේ, බිඩ් එක ක්ලෝස් කරන්නේ කවද්ද? ඒ ආදි වශයෙන් විස්තර සහ මේ අවශ්‍ය අදාළ එක එක මීටින්ග්ස් මේවලදී පවත්වනු ලබනවා. එක එක procurement committees සහ technical liaison committees අතර එක එක මීටින්ග්ස් රැස්වීම් පවත්වනවා. ඉතින් ඒ පවත්විය යුතු දින ගණන් මොනවද? ඒ වගේම මේකෙදී අවසානයේදී තෝරා ගන්න ලබන substantially respect to bid එහෙම නැත්නම් සාරානුකූලව තෝරා ගන්න ලබන මන අවබෝධයක් තියෙන වඩාත්ම උචිතම ලන්සුකරුවව තමයි අපි තෝරගන්නේ අදාළ සැපයුම ලබා දෙන්න. සැපයුම ලබා ගැනීම සඳහා. ඉතින් ඒ කියන තෝරා ගැනීම පස්සේ ඔහු සමග ගිවිසුම් ඇති කරගන්නවා. ඒවට අදාළ කටයුතු, ඒවට අදාළ ටයිම් ෂෙඩියුල්ස් සකස් කිරීම සිදු කරන්නේ ප්‍රසම්පාදන ආයතන එහෙම නැත්නම් procurement entity හරහා, ප්‍රසම්පාදන අස්තිත්වය හරහා. එතකොට ඒ කටයුත්තට අදාළව මේ ප්‍රසම්පාදන ටයිම් ෂෙඩියුල් වලට එකඟද කියන කාරණේ, ඒවට ඔබ සූදානම්ද කියන කාරණේ බාරව ඉන්නේ මේ procurement committee. ඔවුන් යටතේ තමයි මේ අදාළ මේ ප්‍රසම්පාදන කටයුතු සිදු වෙන්නේ. ඉතින් බලනවා අර ප්‍රසම්පාදන entity procurement entity මගින් ඇති කරපු procurement time schedule වලට අදාළව මේ කටයුත්ත කරන්න පුළුවන්ද කියන කාරණේ අදාළ සාකච්ඡා සිදු කිරීම මේ ප්‍රසම්පාදන කමිටුව හරහා සිදු කිරීම සිදු කරනවා. ඒ වගේම decide the first meeting date. එතකොට අපි දන්නවා මේකේ විවිධ meetings අපි arrange කරනවා මේ ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම සඳහා. එතකොට ඒ කටයුතු වලට අදාළව ප්‍රධාන වශයෙන් මේ ප්‍රධාන පළමු meeting එක තියෙන දවස තීරණය කිරීම සම්බන්ධයත්
ඒකට අදාළ වගකීමත් යන්නේ ප්‍රසම්පාදන කමිටුවට තමයි යන්නේ. ඒ වගේම තමයි මීට අමතරව තවත් තාක්ෂණික ඇගීම් කමිටුව එහෙම නැත්නම් අපි ටෙක්නිකල් ඉවලුවේෂන් කමිටි කියලා තවත් කමිටුවක් තියෙනවා. ඒතර ඔවුන් විසින් තමයි ඇත්තටම මේ අදාළ ප්‍රසම්පාදනයේ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙන සහ ඒ අදාළ අපි මිලට ගන්න භාණ්ඩය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙන පිරිස් තමයි ඒ කමිටුවේ ඉන්නේ මෙම්බර්ස්ලා විදියට. ඒතර ඒ ඔවුන් විසින් කරන කාර්යභාරයත් ඩිරෙක්ට් කරන එක. එහෙම නැත්නම් ඔවුන් අධීක්ෂණය කිරීම, ඔවුන් මේ කාර්යභාරය හරියාකාරව සිදු කරනවද කියන එක පාලනය කිරීම සඳහා මෙවැනි තව ආයතනයක් තියෙනවා. ඒක තමයි මේ ටෙක්නිකල් ඉවලුවේෂන් කමිටි කියලා හඳුන්වලා තියෙන්නේ. ඒතර මේ තාක්ෂණික ඇගීම් කමිටුව කියන කාරණේ අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඒ වගේම acceptance of the bid document. ඊට පස්සේ deciding the final conclusion after reviewing the evaluation report and technical recommendation කියලා දාලා තිනවා. ඒ කියන්නේ අර තාක්ෂණික ඇගීම් කමිටුව නැත්නම් ටෙක්නිකල් ඉවලුවේෂන් කමිටිය මගින් තමයි අවසානයේදී තීන්දුව ගෙන්නේ මෙන්න මේ අදාළ පුද්ගලයාට තමයි අපි තෝරා ගැනීම සිදු කරන්නේ මෙන්න මේ කියන දේවල් නිසා අපි මේව තෝරගත්ත කියන රෙකමෙන්ඩේෂන් එක දෙන්නේ ටෙක්නිකල් ඉවලුවේෂන් කමිටිය. ඒතර ඔවුන්ගේ රෙකමෙන්ඩේෂන් එක අනුමත කිරීම සිදු කරන්නේ ප්‍රසම්පාදන කමිටුව එහෙම නැත්නම් ප්‍රොකියුමන්ට් කමිටිය. ඒතර මෙතන සඳහන් කරලා තියෙන deciding the final conclusion කියලා කියන්නේ එතන අවසාන තීන්දුව ලබා දෙන්නේ. එහෙම නැත්නම් අවසාන තීරණය සිදු කරන්නේ මේ ප්‍රසම්පාදන කමිටුව මගින් ටෙක්නිකල් ඉවලුවේෂන් කමිටිය මගින් රෙකමන්ඩ් කරපු අදාළ substantial respect to bidderට තමයි මේ අදාළ ප්‍රසම්පාදන කටයුත්තට අදාළ භාණ්ඩ සැපීම හෝ අදාළ වැඩේ සිදු කිරීම සඳහා අවශ්‍ය අවස්ථාව ලබා දෙන්න කියන කාරණය. ඒතර ඒ තීරණ ගැනීමේ අවසාන බලය තියෙන්නේ ප්‍රසම්පාදන කමිටුවට. අපි දැන් බලමු අපි පෙර ආතුව සාකච්ඡා කරා ප්‍රසම්පාදන කමිටුව විවිධ වර්ගයේ ප්‍රසම්පාදන කමිටුවකට හඳුනා ගන්න පුළුවන්. කැබිනට් අපොයින්ට්මන්ට් ප්‍රොකියුමන්ට් කමිටි, මිනිස්ට්‍රි ප්‍රොකියුමන්ට් කමිටි ආදී වශයෙන්. අපි දැන් මේ එක් ප්‍රොකියුමන්ට් කමිටුවට අදාළව පොඩ්ඩක් විස්තරාත්මකව සාකච්ඡා කිරීමක් සිදු කරමු. අපි මුලින්ම බලන්නේ මොකක්ද මේ කැබිනට් අපොයින්ට්මන්ට් ප්‍රොකියුමන්ට් කමිටි කියන ප්‍රොකියුමන්ට් කමිටිය සම්බන්ධයෙන්. ඒතර සාමාන්‍යයෙන් ඕනම ප්‍රොකියුමන්ට් කමිටියක් ගත්තාම ප්‍රධාන වශයෙන් ප්‍රධාන සමාජිකයන් 3 දෙනෙක් හඳුනා ගන්න පුළුවන් ප්‍රොකියුමන්ට් කමිටියක. ඒක එක්කෙනෙක් ඒ ප්‍රොකියුමන්ට් කමිටියේ චෙයාර්පර්සන් එහෙම නැත්නම් චෙයාර්මන් විදිහට අපි හඳුන්වනවා. ඒක සභාපති විදිහට හඳුන්වනවා. එතන මේ කැබිනට් අපොයින්ට්මන්ට් ප්‍රොකියුමන්ට් කමිටි කියන වර්ගයේදී ඒකේ චෙයාර්පර්සන් විදිහට ඉන්නේ සෙක්‍රටරි ඔෆ් ද මිනිස්ට්‍රි එහෙම නැත්නම් අමාත්‍යාංශ ලේකම් තමයි සාමාන්‍යයෙන් ඒ වගේ ප්‍රොකියුමන්ට් කමිටියක චෙයාර්පර්සන් විදිහට ඊට අමතරව තවත් මෙම්බර්ස්ලා කීප දෙනෙක් ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් අනිත් අයන්ට අපි හඳුනන්නේ මෙම්බර්ස්ලා කියලා. එතකොට චෙයාර්පර්සන් කෙනෙක් විදිහට තවත් පුද්ගලයෙක් ඉන්නවා. ඒ ආදි වශයෙන් තමයි මේ වගේ කමිටියක සමාජිකයන් අපිට හඳුනා ගන්න පුළුවන් ඉන්නේ. ඒතර සමහර අවස්ථාවලදී ඕල්ටර්නේටිව් මෙම්බර් කෙනෙක්ව සම්බන්ධ කරගන්න පුළුවන්. මොකද චෙයාර්පර්සන්ට එන්න බැරි වුණොත් එහෙම ඒ වෙනුවට නොමිනි මෙම්බර් කෙනෙක් විදිහට සම්බන්ධ කරගන්න හැකියාව තියෙනවා. ඊට අමතරව සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රොකියුමන්ට් කමිටියක් පත් කරාට පස්සේ මේ වගේ මීටින් වලට සමහරලාට ඒ අදාළ කමිටි මෙම්බර්ස්ලා පැමිණෙන්නේ නැහැ. එහෙම දිගටම මේ මෙම්බර්ස්ලා පැමිණෙන්නේ නැත්නම් අපිට පුළුවන් ඒ අදාළ පුද්ගලයාව ඉවත් කළා දාන්න ඒ අදාළ කමිටුවෙන්. මොකද මේ ප්‍රසම්පාදන ක්‍රමවේදය ඉතාම නිවැරදි ක්‍රමවේදයක් ඔස්සේ ඒ අදාළ ගයිඩ්ලයින්ස් වලට අදාළව සිදු වෙන්න ඕනේ. ඉතින් මේ ක්‍රමවේදය නිසියාකාරයෙන් සිදු නොවෙන්න හේතුවක් වෙනවා. මොකද සමහර රාජ්‍ය නිලධාරීන් ඒ අදාළ කමිටුවේ ඉන්න නිලධාරීන් ඒවට හරි නිසියාකාරයෙන් සම්බන්ධ නොවන නිසා. ඒතර එවැනි අවස්ථාවලදී ඒ වගේ දේවල් වළක්වීම සඳහා තමයි එලෙස අදාළ කමිටු එලෙස තමන්ගේ රාජකාරී නිසියාකාරයෙන් සිදු කරන්නේ නැති නිලධාරීන්ව ඉවත් කිරීම සිදු කරන්නේ. සාමාන්‍යයෙන් මේ කැබිනට් අපොයින්ට්මන්ට් ප්‍රොකියුමන්ට් කමිටියක් පත් කරන ලබන්නේ අපි පරාතුව සාකච්ඡා කරා අයවැය මගින් මුදල් අනුමත වෙනවා කියලා කිව්වනේ. ඒතකොට සාමාන්‍යයෙන් මොකක් හරි විශාල ව්‍යාපෘතියක් සාමාන්‍යයෙන් දේශීය මුදල් භාවිතා කරලා කරනවා නම් නැත්නම් ලෝකල් ෆන්ඩ්ස් භාවිතා කරනවා නම් මිලියන 500ට වැඩි ව්‍යාපෘතියක් කරනවා නම් මොකක් හරි එවැනි අවස්ථාවලදී අපිට මේ වගේ ප්‍රොකියුමන්ට් කමිටියක් හරහා තමයි ඒ කටයුත්ත සිදු කරන්න ඕනේ. හැබැයි විදේශ රටකින් මුදල් ආයෝජනය කරන අවස්ථාවක් නම් එහෙම නැත්නම් විදේශ මුදල් ආධාර වශයෙන් හෝ ණය වශයෙන් ලබා දෙන අවස්ථාවලදී මිලියන 1000ට වඩා වැඩි ව්‍යාපෘති සම්බන්ධයෙන් ඒකේ වගකීම දරන්නේ මේ වගේ ප්‍රොකියුමන්ට් කමිටියක් හරහා තමයි කටයුත්ත සිදු වෙන්න ඕනේ. අපි ඊළඟට බලමු මොකද්ද මේ ප්‍රොකියුමන්ට් කමිටිස් යටතේ මිනිස්ට්‍රි ප්‍රොකියුමන්ට් කමිටි එහෙම නැත්නම් අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුවක් කියලා කියන්නේ කුමක්ද කියන කාරණය. ඒතර සාමාන්‍යයෙන් මේකත් පෙර සාකච්ඡා කරා වගේම ප්‍රොකියුමන්ට් කමිටියේ ප්‍රසම්පාදන කමිටුවක්. එතකොට මේක ඇවිල්ලා කලින් අවස්ථාවට වඩා සාමාන්‍යයෙන් කුඩා ප්‍රමාණයේ
ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන්. හැබැයි ඊට පල්ලෙහා මට්ටමේ ප්‍රසම්පාදන කටයුතු තියෙනවා. හැබැයි මෙතන අපි සාකච්ඡා කරන මිනිස්ට්‍රි ප්‍රොකියුමන්ට් කමිටි කියන කමිටුව සාමාන්‍යයෙන් මිලියන 500 දක්වා අපි පෙර ආතුව කතා කරපු කැබිනට් අපොයින්ට්මන්ට් ප්‍රොකියුමන්ට් කමිටිය සාමාන්‍ය මිලියන 500ට වඩා වැඩි ව්‍යාපෘතිනේ. ඒතර මේක ඇවිල්ලා මිලියන 500 දක්වා. ඒ වගේ ඒක තමයි මෙතන up to 500 million projects කියලා දාලා තියෙන්නේ. ඒ කියන්නේ මිලියන 500 දක්වා මේ විතරයි ඊට වඩා වැඩි ව්‍යාපෘති වලට අපිට සිද්ධ වෙනවා කැබිනට් අපොයින්ට්මන්ට් ප්‍රොකියුමන්ට් කමිටිය යටතේ අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදු කරන්න. ඒතර මේ වගේ එකක් සාමාන්‍යයෙන් මිලියන 500ට වඩා අඩු ව්‍යාපෘති සම්බන්ධයෙන් තමයි මේ වගේ වර්ගයව තියෙන්නේ. ඒතර මේක ලෝකල් ෆන්ඩ්ස් යටතේ සිදු කරොත් තමයි මිලියන 500 දක්වා කියන කාරණේ අදාළ වෙන්නේ. හැබැයි මේක ෆොරින් ෆන්ඩ්ස් භාවිතා කරලා සිදු කරනවා නම් මිලියන 1000 දක්වා මේ පරාසය වෙනස් වෙලා යනවා. ඒතර මේ වගේ කමිටුවකත් සාමාන්‍ය මේ කමිටුව පත් කිරීම සිදු කරන්නේ Secretary of the Line Ministry. ඒ කියන්නේ අදාළ රේකී අමාත්‍යාංශයේ Secretary එහෙම නැත්නම් රේකී අමාත්‍යාංශයේ Secretary කියන එක තමයි මෙතන Secretary of the Line Ministry කියලා හඳුන්වා දීමක් කරලා තියෙන්නේ. ඒතර මේ කමිටුව ගත්තාම මේකේ මෙම්බර්ස්ලා සාමාන්‍ය අපි පෙර ආතුව කිව්වා සාමාන්‍ය ප්‍රධාන වශයෙන් මෙම්බර්ස්ලා 3 දෙනෙක් ඉන්න ඕනේ. ඒතර මේකෙත් අර වගේම චෙයාපර්සන් කෙනෙක් ඉන්නවා. තවත් මෙම්බර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. ඒතර මේ මෙම්බර්ස්ලා ගත්තාම මේක චෙයාපර්සන් විදිහට ඉන්නේ එහෙම නැත්නම් චෙයාමන් විදිහට එහෙම නැත්නම් සභාපති විදිහට ඉන්නේ Secretary of the Ministry. එහෙම නැත්නම් අමාත්‍යාංශ ලේකම් තමයි මේක සභාපති විදිහට ඉන්නේ. මේ වර්ගයේ මේ Ministry Procurement Committee කියන වර්ගයේ ඉන්නේ Secretary of the Ministry. ඊට අමතරව තව මෙම්බර් කෙනෙක් ඉන්නවා Head of the Department. ඒ අදාළ දෙපාර්තමේන්තුවේ ඒ අදාළ රාජ්‍ය ආයතනයේ ප්‍රධානියා වෙන්න පුළුවන්. නැත්නම් Project Director වෙන්න පුළුවන්. ඒතර ඔහු තමයි ඒකේ අනික මෙම්බර් කෙනෙක් විදිහට ඉන්නේ. ඊට අමතරව අවුට්සයිඩ් මෙම්බර් කෙනෙක් ඉන්නවා. මේ ප්‍රසම්පාදන කටයුතු ගැන හොඳ අවබෝධයක් තියෙන පිටස්තර පුද්ගලයෙකුත් මේකට සම්බන්ධලා ඉන්නවා. දැන් අපි බලන මේ පිටස්තර පුද්ගලයෙක් කියලා කියන්නේ මේ අදාළ ආයතනය හා සම්බන්ධ නැති. ඒ කියන්නේ ප්‍රසම්පාදන අස්තිත්වයට අදාළ නොවන, ඒක අදාළ අමාත්‍යාංශය හෝ දෙපාර්තමේන්තුවට අදාළ නොවන පිටස්තර පුද්ගලයෙක්වත් මේකට සම්බන්ධ කරගන්නවා මේ ප්‍රසම්පාදන කටයුත්ත සිදු කිරීම සඳහා. සාමාන්‍ය මේ වගේ පිටස්තර පුද්ගලයෙක් සම්බන්ධ කරගැනීමේ අරමුණ වන්නේ මොකද දැන් සමහරවිට මේ ආයතන ඇතුළෙම ඉන්න පිරිස් එකතුලා සිදු කරන මේ process එක ගත්තාම ඒකෙදි සමහරට වංචාසහගත දේවල් ඇති වෙන්න පුළුවන්. සමහරට ඒ වගේ දේවල් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. හැබැයි පිටස්තර පුද්ගලයෙක් ගත්තොත් එහෙම ඒ කියන්නේ ආයතන සම්බන්ධ නැති වෙනත් පුද්ගලයෙක් ගත්තොත් එහෙම වෙන අවස්ථා අපිට වළක්වා ගන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් වෙනත් outside member කෙනෙක් නැත්නම් external procurement ගැන හොඳ දැනුමක් තියෙන වෙනත් පුද්ගලයෙකුත් මේකට සම්බන්ධ කර ගැනීම සිදු කරනවා. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ මොකද්ද මේ ඩිපාර්ට්මන්ට් ප්‍රොකියුමන්ට් කමිටියක් කියලා කියන්නේ. අපි ඒක DPC කියලා හඳුන්වන්න පුළුවන් ඩිපාර්ට්මන්ට් ප්‍රොකියුමන්ට් කමිටි. ඒතර මේ ප්‍රොකියුමන්ට් කමිටියට ඇවිල්ලා සාමාන්‍යයෙන් අර අදාළ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් පිහිටුවපු ඒවා මෙහෙණීම සම්බන්ධයෙන් පිහිටුවපු කමිටියක්. ඒතර මේක පත් කිරීම සිදු කරන්නේ අදාළ අමාත්‍යාංශ ලේකම් විසින්. ඒක තමයි මෙතන Secretary of the Ministry කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒතර මෙවැනි වර්ගයේ ප්‍රසම්පාදන කටයුත්තක් මේ වගේ කමිටුව පත් කරගෙනම සිදු කරන්නේ සාමාන්‍යයෙන් මිලියන 200 දක්වා තියෙන මොන හරි භාණ්ඩයක් වෙන්න පුළුවන්, මොකක් හරි වැඩක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි සර්විස් එකක් ලබා ගැනීමක් වෙන්න පුළුවන්. මිලියන 200 දක්වා වෙච්ච අවස්ථා. ඒ කියන්නේ local funds භාවිතා කරලා අපි මොකක් හරි ව්‍යාපෘතියක් කරනවා නම්, එහෙම නැත්නම් මොකක් හරි භාණ්ඩයක් මිලට ගන්නවා නම්, ඒකේ සම්පූර්ණ වටිනාකම මිලියන 200 ඉක්මවා යන්නේ නැති මිලියන 200 දක්වා වෙච්ච අවස්ථාවලදී අපිට පුළුවන් මේ ඩිපාර්ට්මන්ට් ප්‍රොකියුමන්ට් කමිටි කියන කමිටිය හරහා මේ කාර්යභාරය සිදු කරන්න. ඊට අමතරව විදේශ මුදල් මොන හරි භාවිතා කරන අවස්ථාවක් නම්, ෆොරින් ෆන්ඩ්ස් භාවිතා කරන අවස්ථාවක් නම් මිලියන 500 දක්වා මේ යටතේ අපිට කටයුතු කරන්න හැකියාව තියෙනවා. ඒතර මේ බජට් ලිමිට් එක එහෙම නැත්නම් මේ මූල්‍ය සීමාව පනවල තියෙන්නේ අර නැෂනල් ප්‍රොකියුමන්ට් ඒජන්සි එහෙම නැත්නම් ප්‍රසම්පාදන නියෝජිත ආයතනය විසින් හඳුනා දීපු ඒ ගයිඩ්ලයින්ස් වලට අදාළ තමයි මේවා අපි මේ සාකච්ඡා කිරීම සිදු කරන්නේ. සාමාන්‍ය මේ වගේ කමිටුවකත් අර කිව්වා වගේම සාමාන්‍ය අවම වශයෙන් මේ තුන් දෙනෙක් සම්බන්ධ වෙන මේ කමිටුවට. ඒතර චෙයාපර්සන් කෙනෙක් ඉන්නවා, තවත් මෙම්බර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. ඒතර චෙයාපර්සන් ගත්තාම අදාළ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා තමයි බොහෝ විට චෙයාපර්සන් විදිහට ඒකේ ඉන්නේ. ඊට අමතරව මේ අදාළ ආයතනයේ වැඩ කරන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. ඒ අදාළ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරියෙක්, ඒකේ මෙම්බර් කෙනෙක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඔහු ගොඩක් වෙලාවට මේ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙන පුද්ගලෙක්. ඉතින් ඔහුගේ සීනියර් ටික සලකලා තමයි ඌට මේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ ඒ කටයුතු වලට පෙනී ඉන්න.
ඊට අමතරව තවත් අවුට්සයිඩ් මෙම්බර් කෙනෙක් මේකේ සම්බන්ධ කරගන්න අපි කෙලින් කිව්වා ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන මේ අදාළ ප්‍රොකියුමන්ට් එන්ටිටියට අදාළ නොවන වෙනත් පිටස්තර පුද්ගලෙක් සම්බන්ධ කරගන්නවා මොකටද මේ කටයුත්ත හරියාකාරයෙන් වෙනවද කියන එක සිදු කර ගැනීම සඳහා තමයි මේ පිටස්තර පුද්ගලෙක් සම්බන්ධ කරගන්නේ. ඉතින් එවැනි කමිටුවක් තමයි ඩිපාර්ට්මන්ට් ප්‍රොකියුමන්ට් කමිටියක් කියලා අපි හඳුන්වීම කරන්නේ. ඊළඟට බලමු මොකද්ද මේ ප්‍රොජෙක්ට් ප්‍රොකියුමන්ට් කමිටි කියලා තවත් කමිටුවක් තියෙනවා. ඒකත් ඇවිල්ලා Secretary of the Ministry ඒ කියන්නේ අමාත්‍යාංශ ලේකම් විසින් තමයි පත් කිරීම සිදු කරන්නේ. ඒතර ඒ වර්ගයේ කමිටුවක සාමාන්‍යයෙන් අර කලින් කිව්වා වගේම මේකෙත් ප්‍රධාන වර්ග තුනක් ඒ කියන්නේ ප්‍රධාන මෙම්බර්ස් තුන් දෙනෙක් හඳුනා ගන්න පුළුවන්. චෙයාපර්සන් මෙම්බර්ස්ලා තව දෙන්නෙක් අපිට හඳුනා ගන්න පුළුවන් චෙයාපර්සන් අමතරව. ඒතර මෙවැනි අවස්ථාවක චෙයාපර්සන් විදිහට එහෙම නැත්නම් චෙයාමන් විදිහට ඉන්නේ අදාළ ප්‍රොජෙක්ට් එකේ ඩිරෙක්ටර් එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් කියලා අපිට හඳුනන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අදාළ ආයතනයේ හෙඩ්ස් එහෙම නැත්නම් අදාළ ආයතනයේ ප්‍රධානියා එතන චෙයාපර්සන් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට තව සීනියර් ඔෆිසර් කෙනෙක් අර කලින් කිව්වා වගේ මේකෙත් ඉන්නවා. ඒ වගේම අවුට්සයිඩ් මෙම්බර් කෙනෙකුත් මේ කමිටියෙත් ඉන්නවා. ඊට අමතරව තව අපිට සාකච්ඡා කරන්න තියෙනවා රීජනල් ප්‍රොකියුමන්ට් කමිටි එහෙම නැත්නම් දිස්ත්‍රික්ට් ප්‍රොකියුමන්ට් කමිටි කියන ප්‍රොකියුමන්ට් කමිටි ගැන. එතකොට මේ දිස්ත්‍රික්ට් ප්‍රොකියුමන්ට් කමිටිය එහෙම නැත්නම් රීජනල් ප්‍රොකියුමන්ට් කමිටිය ගත්තාම ඒකෙදිත් සාමාන්‍යයෙන් ඒ අදාළ දිස්ත්‍රික්ට් සෙක්‍රටරි දිස්ත්‍රික්ට් ලේකම් කියලා අපි හඳුන්වන දිස්ත්‍රික්ට් සෙක්‍රටරි කෙනෙක් හරහා හෝ අදාළ ඩිවිෂනල් සෙක්‍රටරි ඒ අදාළ ප්‍රාදේශීය ලේකම් හෝ දිස්ත්‍රික්ට් ලේකම් විසින් තමයි අදාළ කමිටුව පත් කිරීම සිදු කරන්නේ. ඒතර මෙවැනි කමිටුවක් සාමාන්‍යයෙන් මේකෙදිත් අර කලින් කිව්වා වගේ ප්‍රධාන මෙම්බර්ස්ලා තුන් දෙනෙක් මේකේ සම්බන්ධ වෙනවා. චෙයාපර්සන්ට අමතරව තවත් මෙම්බර්ස්ලා දෙන්නෙක්. ඒතර ඒකේ චෙයාපර්සන් විදිහට අපි හඳුන්වන්නේ දිස්ත්‍රික්ට් සෙක්‍රටරි හෝ ඩිවිෂනල් සෙක්‍රටරි. ඒ කියන්නේ ඒ අදාළ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් හෝ දිස්ත්‍රික්ට් ලේකම් එහෙම නැත්නම් දිස්ත්‍රික්ට් සෙක්‍රටරි හෝ ඩිවිෂනල් සෙක්‍රටරි කියන පුද්ගලයන්ගේ දෙන්නෙන්ගෙන් කවුරු හරි තමයි මේකට සම්බන්ධ වෙන්නේ මේ වගේ කටයුත්තකදී. ඊට අමතරව අර කලින් අපි සාකච්ඡා කරා වගේම සීනියර් ඔෆිසර් කෙනෙක් මේකට සම්බන්ධ වෙනවා. ඒ අදාළ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික ප්‍රධානියෙක් අදාළ ආයතනයේ සම්බන්ධයෙන් ඉන්න. ඊට අමතරව තවත් අවුට්සයිඩ් මෙම්බර් කෙනෙකුත් මේකෙදි සම්බන්ධ වීම සිදු වෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ කමිටුවක් පත් කිරීම සිදු කරන්නේ ලෝකල් ෆන්ඩ්ස් අපි භාවිත කරන අවස්ථාවලදී නම් මිලියන 25ට වඩා මිලියන 25 දක්වා මොනවාරි යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් මොකක් හරි කාර්යයක් සිදු කර ගැනීමක් අවශ්‍ය වෙනවා නම් එවැනි අවස්ථාවකදී අපිට පුළුවන් මේ වගේ රීජනල් ප්‍රොකියුමන්ට් කමිටියක් පත් කරගෙන ඒ කටයුත්ත සිදු කරන්න. ඊට අමතරව විදේශ මුදල් භාවිත කරලා එහෙම නැත්නම් ෆොරින් ෆන්ඩ්ස් භාවිත කරලා සිදු කිරීම සිදු කරනවා නම් අපිට මිලියන 50 දක්වා මොකක් හරි කටයුත්තක් කරන්න ඒකට අදාළ ප්‍රසම්පාදන කටයුත්තක් කිරීම සඳහා මේ කමිටුව පත් කරගන්න පුළුවන්. ඒතර අපි අද දින සාකච්ඡා කරේ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදයේදී අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රොකියුමන්ට් එන්ටිටි කියලා කියන්නේ කුමක්ද සහ ප්‍රොකියුමන්ට් කමිටිස් කියන්නේ කුමක්ද කියන කාරණය මෙවැනි වැඩසටහන සමගින් නැවතත් හමු වෙමු. ස්තුතියි.